සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්න මේ පුන් පොහෝ දවසේ උතුම් ධර්ම ශ්‍රවණයත් එක්ක සම්බන්ධ වෙන මොහොත. බක්පුන් පොහෝ දවස. පිංගතුනේ පස්වලොස්වක පෝය දවස කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් උපෝසත සීලේ සමාදන් වෙලා තමන්ගේ ජීවිතේ වෙනදට වඩා ගුණධර්ම පුරන්න උත්සාහවත් වෙන, තමන්ගේ ජීවිතේ වෙනදට වඩා කුසල් දහම් රැස් කරගන්න, සීලාදී ගුණධර්ම දියුණු කරගන්න උත්සාහවත් වෙන පුන් පොහෝ දවසක්. ඉතින් අද බක්පුන් පොහෝ දවසේ මේ පෝය දවසේ තියෙන වැදගත්කම අපි මුලින්ම මේ ධර්මානුශාසනාව තුළ සාකච්ඡා කරලා අපි ධර්ම කාරණා කීපයක් මේ ධර්මානුශාසනාව තුළ සිහිපත් කරගන්න උත්සාහයක් ගමු. පින්වතුනි, බක්පුන් පොහෝ දවසක අපේ බුදුරජාණන් වහන්සේ දෙවන ලංකා ගමනේ මේ ලංකා භූමියට දෙවන වතාවට බුදුරජාණන් වහන්සේ නාගදීප කියන භූමියට මිනි පළඟක් නිසා ඇතිවෙච්ච ආරවුල සංසිඳවන්න වැඩම කරන්නේ අද වගේ පුන් පොහෝ දවසක. ඔබ දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා 9 වෙනි මාසයේ තමයි මයංගන භූමියට වැඩම කරන්නේ. ඒදා මයංගන භූමියේ රැස් වෙලා හිටපු යක්ෂයන්ව දමනය කරලා යක්ෂයන් මේ භූමියෙන් ඉවත් කරලා අනාගතයේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා වෙන මේ ලංකා භූමිය මේ අමනුෂ්‍ය ග්‍රහණයෙන් යක්ෂයන්ගෙන් ආරක්ෂා කිරීම පිණිස බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පළවෙනියටම මාස 9කට පසු මයංගනයට වැඩම කරන්නට යෙදුණා. අපේ ඉතිහාස පොත්වල සඳහන් වෙන ආකාරයට බුදුරජාණන් වහන්සේ ගිරි දිවයින නමින් දූපතක් මවලා එදා මේ ලංකා භූමියේ හිටිය බොහෝ දරුණු ඒ අමනුෂ්‍යයන් යක්ෂයන් ගිරි දිවයිනට පලවා හැරලා උන්වහන්සේගේ 이르දි බලයෙන් ඒ ගිරි දිවයින මහා සාගරයේ ඈතට යොමු කරලා එදා බුදුරජාණන් වහන්සේ මයංගන භූමියේදී ඒ රැස් වෙලා හිටපු පිරිසට දහම් දෙසුවා. එදා සුමන සමන් දෙවියන් බණහලා උතුම් සෝවාන් ඵලයට පත් වෙනවා. කේශ ධාතුන් වහන්සේලා මිටක් බුදුරජාණන් වහන්සේගෙන් ලබාගෙන උන්වහන්සේ දහම් දෙසපු භූමියේ චෛත්‍යයක් ඉදි කරා. ඒ තමයි මයංගන චෛත්‍ය රාජානන් වහන්සේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ ලංකා භූමිය වටාම ප්‍රදක්ෂිනා කරලා මේ යක්ෂයන්ගෙන් භූමිය ආරක්ෂා කරලා ආපහු දඹදිවට වැඩම කරා කියලා තමයි අපේ ඉතිහාස පොත්පත්වල ජනප්‍රවාද ඉතිහාසයේ තුල සඳහන් වෙලා තියෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකා ගමනේ බුද්ධත්වයෙන් වසර 5කට පමණ පසුව තමයි සිදුවෙන්නේ. ඒ අද වගේ පුන් පොහෝ දවසක. එදා බුදුරජාණන් වහන්සේ ජේතවන පුණ්‍ය භූමියේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ සිටිද්දී උන්වහන්සේ මහා කරුණා සමාපත්තිය ලෝකෙ දිහා බලනවා. කාටද අද මම පිහිට වෙන්නේ? කවුද අද දවසේ ධර්මය අවබෝධ කරගන්න පින්වන්තමයි කියලා බුදුවැසින් ලෝකෙ දිහා බලනවා. එදා බුදුරජාණන් වහන්සේ දකිනවා මිනි පළඟක් නිසා අනාගතයේ තථාගත ධර්මය ආරක්ෂා වෙන
බුදුරජාණන් වහන්සේගේ ධර්මය බොහෝ කාලයක් ලෝකෙ ආරක්ෂාවෙන භූමිය. මේ නාග ගෝත්‍රිකයන් අතර මිනි පළගක් නිසා ආරවුලක් යුද්ධයක් ඇතිවෙන්න යනවා. චූලෝදර මහෝදර කියනනා රජවරු. ඒ අතර මහෝදරගේ සහයට කැලනී රජකං කරපු මනියක් එක නාග රජ්ජුරුවොත් විශාල සේනාවක් කරගෙන ගිහිල්ලා මේ යුද්ධයට සහය දෙන්න. එදා මිනි පළඟ නිසා මේ ආරවුල යුද්ධය ඇති වුණා නම් බොහෝ පිරිසක් ජීවිත අහිමි වෙනවා. විශාල සංහාරයක් සිද්ධ වෙනවා. ඒ නිසා මේ අයට ජීවිත දානය ලබා දිය යුතුයි. අනාගත තථාගත ධර්මය ආරක්ෂා වෙන භූමිය මේ යුද්ධෙන් ආරක්ෂා කරගත යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ බුදුවැසින් දැකලා උන්වහන්සේ තීරණය කරා. උන්වහන්සේ පාත්‍ර සිවුරු අරගෙන කුටියෙන් එළියට වැඩම කරලා අහසින්ම ලංකා භූමියට වැඩම කරන්න සූදානම් වෙද්දී බොහෝ දෙවි දේවතාවරු ඉදිරිපත් වුණා. ස්වාමීනි අපිත් එනවා මේ ගමනට. ඔබ වහන්සේ සමග වැඩම කරන්න මේ ලංකා භූමියට අපිත් එනවා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාළ දෙවියනි නුඹලා මේ ගමනට අවශ්‍ය නැහැ. මේ ගන්ධ කුටි අසල කිරි පළුරුකට අධිග්‍රෝහිත සමින්දි සුමන දේවතාව පමණක් මා සමග මේ ගමනට එකතු වන්න. එදා බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටි අසල කිරි පළුරුකට අධිග්‍රෝහිත සමින්දි සුමන කියන දේවතාව බුදුරජාණන් වහන්සේගේ ආරාධනයෙන් මේ කිරි පළුරුක උදුරාගෙන ඉරදියෙන් බුදුරජාණන් වහන්සේ අහසින් වඩිනකොට මේ දේවතාවත් මේ රුකස් සමගම අහසට පැන නැගලා අහසින් වඩිනවා. බුදුරජාණන් වහන්සේගේ හිසට ඉහලින් ඒ වෘක්ෂය මුතු කුඩයක් අල්ලගෙන එනවා වගේ මේ දේවතාව දරාගෙන අහසින්ම පැමිණියා කියලා අපේ ඉතිහාසයේ සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ දා නාගදීපයට වැඩම කරන වෙලාවේ මේ මිනි පළඟ නිසා මේ රජ දරුවෝ තමන්ගේ සේන අරගෙන ඇවිල්ලා චූලෝදර මහෝදර නා රජවරු අවි ආයුධ අරගෙන යුද්ධයකට පැටලෙන්න යුද්ධය ආරම්භ වෙන්න ඕන්න මෙන්න. දැන් බලන්න ඒ කාලෙත් මේ පුටුව නිසා මිනි පළඟක් නිසා රජදරුවෝ යුද්ධ කරගත්ත ඉතිහාසයක් අපේ බුදුරජාණන් වහන්සේ වැඩම කරද්දි පවා සිදු වෙලා තියෙන. එදා බුදුරජාණන් වහන්සේ අහසීම වැඩම කරලා අහසීම වැඩ ඉඳගෙන ඉස්සල්ලා කරේ උන්වහන්සේ මහා ඝන අන්ධකාරයක් මැව්වා. මොකද මේ අයගේ අවධානය යොමු කරගන්න අවශ්‍ය නිසා උන්වහන්සේ මහා ඝන අන්ධකාරයක් ඇති කෙරෙව්වා බුද්ධ අධිෂ්ඨානය. අවි ආයුධ අරගෙන සටනට සූදානම් වෙච්ච ඔවුන්ට එකිනෙකා ළඟ ඉන්න කෙනාවත් හොයාගන්න බැරි වුණා මහා ඝන අන්ධකාරය තුල. මොකක්ද මේ වුනේ? එකපාරට මොකක්ද මේ වෙච්ච දේ කියලා ඔවුන් බියෙන් තැතිගත්තා. බුදුරජාණන් වහන්සේ බුද්ධ රශ්මි දහරා විහිදෝමින් උන්වහන්සේ අහසේ පෙනී සිටියා. ඒ අතර බොහෝ පිරිසක් හඳුනගත්තා මේ මහා උත්තමයන් වහන්සේ නේද මීට පෙරත් මේ ලංකා භූමියට වැඩම කරලා යක්ෂයන්ගෙන් අපිව බේරගත්තේ. අනේ ස්වාමීනි ඔබ වහන්සේ මේ වැඩි අපිව ආරක්ෂා කරන්න අපිව බේරගන්න අපි කෙනෙහි කරුණාවෙන්මයි. අවසානයේ බුදුරජාණන් වහන්සේගේ අවවාදයට අනුශාසනාවට ඔවුන් සියලු දෙනා එකඟ වුණා. මේ චූලෝදර මහෝදර නා රජවරු සමගි වුණා. ස්වාමීනි ඔබ වහන්සේම වැඩම කරලා මේ මිනි පළක ඔබ වහන්සේ පිළිගන්න. අපි ඔබ වහන්සේටම මේක පූජා කරනවා කියලා මේ යුද්ධ කරගන්න ආරවුල් කරගන්න මරාගන්න සූදානම් වුණේ මිනි පළඟකට. ඔවුන් අවසානයේ සමගි වෙලා මේ මිනි පළඟ බුදුරජාණන් වහන්සේට පූජා කරා. තථාගතයන් වහන්සේ ඒ මත වැඩ සිටියා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ නමක් යම් කිසි පුටුවක් වේවා පළඟක් වේවා යම් දෙයක් පරිහරණය කරා නම් ඒක අයිති වෙන්නේ පාරිභෝගික වස්තුවක් හැටියට. අපි ධර්මයේ හඳුන්වන පාරිභෝගික 13 වහන්සේලා කියලා. බුදු කෙනෙක් පරිහරණය කරපු දේවල් 13 වහන්සේලා කියන නමත් භාවිතා කෙරෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දරාගෙන හිටිය පොරොපු සිවුර අපි ධර්මයේ හඳුන්වන්නේ චීවර 13 වහන්සේ. බුදුරජාණන් වහන්සේ දානීය වළඳපු පාත්‍රය අපි හඳුන්වන්නේ පාත්‍රා 13 වහන්සේ.
බුදුරජාණන් වහන්සේ නමක් දියගෙන ගිය භාජනය උන්වහන්සේ වතුර අරගෙන ගියපු මුණකට දෝණය කරන්න වේවා යම් භාජනයක් පරිහරණය කරාද දිය ඩබරා ධාතුන් වහන්සේ කියලා හඳුන්වනවා. උන්වහන්සේගේ නානකඩේ දිය සාටක ධාතුන් වහන්සේ කියලා හඳුන්වනවා. එතකොට බුදු කෙනෙක් පරිහරණය කරපු දේවල් පාරිභෝගික ධාතුන් වහන්සේලා ගණයට වැටෙනවා. මේ මිනි පළඟ දැන් බුදුරජාණන් වහන්සේ පරිහරණය කරා. උන්වහන්සේ මත වැඩ සිටියා. බුද්ධ ස්පර්ශයෙන් පූජනීයත්වයට පත් වුණා. බුදුරජාණන් වහන්සේ අර යුද වදින්න සූදානම් වෙච්ච චූලෝදර මහෝදර නා රජවරුන්ට මිනි පළඟ මත වැඩ සිටිමින් දහම් දෙසුවා. ඔවුන්ගේ හිත් පැහැදුනා. අන්න එතනදි තමයි මහෝදරගේ සහයට කැලණියෙන් ගිහින් හිටපු සේනාවක් අරගෙන ගිය මණියක්ඛික කියන නාග රජුරු ආරාධනයක් කරා. ස්වාමීනි ඔබ වහන්සේ මීට පෙරත් මයංගනයට වැඩම කළ යක්ෂයන්ගෙන් අපිව බේරගත්තා. මේ වතාවේ ඔබ වහන්සේ මිනි පළඟක් නිසා මේ යුද වදින්න ගිය වෙලාවේ අපිට ජීවිත දානය ලැබලා දුන්නා. අපිව බේරගත්තා. මේ යුද්ධෙන් අපිව බේරගත්තා. ඔබ වහන්සේ මේ දෙගමන්මන වැඩම කරේ තනියම අපි ගැන කරුණාවෙන්. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ නැවත වතාවක් මේ ලංකා භූමියට වැඩම කරන සේක්වා. ඔබ වහන්සේගේ ශ්‍රාවක භික්ෂු සංඝයා සමගින්ම වැඩම කරන සේක්වා. මම රජකම් කරන කැලණිය රාජ්‍යයට මගේ භූමියට ඔබ වහන්සේ ඇතුළු භික්ෂු සංඝයාම මං පිළිගන්නවා. ඔබ වහන්සේ මගේ ආරාධනය පිළිගන්න සේක්වා කියලා බුදුරජාණන් වහන්සේට තුන්වෙනි වතාවට කැලණියට වඩින්න සංඝයා සමගින්ම වඩින්න ආරාධනා කරන්නේ අද වගේ පුන් පොහෝ දවසක නාගදීපේදී තමයි මණියක්ඛික නාග රජුරු ආරාධනා කරන්නේ ආයෙමත් ලංකාවට සංඝයා සමගින්ම වඩින්න කියලා. මොකද පින්වතුනි බුදුරජාණන් වහන්සේ මයංගනයට වඩින්නේ තනියම. නාගදීපයට වඩින්නේ භික්ෂු සංඝයා පිරිවරාගෙන නෙවෙයි. උන්වහන්සේ සමග වැඩියේ සමින්දි සුමන කියන දේවතාව පමණයි. බුදුරජාණන් වහන්සේ දහම් දෙසලා අවසානයේ චූලෝදර මහෝදර නා රජවරුන්ට දේශනා කරා දැන් මේ මිනි පළඟ බුදුරජාණන් වහන්සේ පරිහරණය කරපු පාරිභෝගික වස්තුවක්. මේ මිනි පළඟ තැන්පත් කළ චෛත්‍යයක් ඉදි කරන්න. පිරිසකට වන්දනා කරලා පින් කරගන්න පුළුවන් කියලා උපදෙස් දීලා සමින්දි සුමන දේවතාවට බුදුරජාණන් වහන්සේ වදාලා ඔබ මේ කිරිපලුරුක මේ භූමියම පිහිටවාගෙන ඒ වෘක්ෂයටත් අධිග්‍රෝහිතව මේ භූමියේ ඉදිවන චෛත්‍යයත් ආරක්ෂා කරමින් මේ භූමියම වැඩ ඉන්න කියලා බුදුරජාණන් වහන්සේ ආයෙමත් දඹදිවට ජේතවන පුණ්‍ය භූමියට අහසීම වැඩම කරන්නට යෙදුණා. ඔන්න ඔය සිදුවීම අපේ ඉතිහාසය තුළ ඉතිහාස පොත්පත්වල ඉතිහාස ග්‍රන්ථවල අපේ ඉතිහාස ජනප්‍රවාදවල සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ දෙවනි වතාවට නාගදීපයට වැඩම කරන මේ ගමන සිද්ධ වුණේ අද වගේ බක් පුන් පොහෝ දවසක් යෙදිච්ච පුන් පොහෝ දවසක. ඒ වගේමයි බක් පුන් පොහෝ දවසේ ශාසනික වැදගත්කම කතා කරද්දී බුදුරජාණන් වහන්සේ ප්‍රථම සතර පෙරනිමිති දකින්න එදා බෝසත්වරයෙක් හැටියට මහල්ලෙක් දකින දවස ප්‍රථම සතර පෙරනිමිති දැකීම ආරම්භ වුණේ අද වගේ දවසක. සුද්ධෝදන රජතුමා එදා අසිත තාපසයාගේ අනාවැකයෙන් පස්සේ නගරේ සිතරිදෙන දුක ඇතිවෙන කම්පාව ඇතිවෙන මේකද මේ සංසාරයේ කියලා හිතන සිදුවීම් සිද්ධාර්ථ කුමාරයට දකින්නවත් සැලැස්ුවේ නැහැ. උන්වහන්සේ යම් ප්‍රදේශයක වීදි සංචාරය කරනවා නම් ඊට පෙර ඒ ප්‍රදේශයේම සරසලා බොහොම ලස්සනට ප්‍රියමනාප දේවල් පමණයි පේන සැලැස්සුවේ. නගරේ හිටපු බොහෝ වයෝවෘද්ධ අය වෙනත් ප්‍රදේශවල පදිංචි කෙරෙව්වා. දුක් විඳින අසරණ මරණාසන්න රෝගී අය වෙන වෙන ප්‍රදේශවල ඒ අයව පදිංචි කෙරෙව්වා. නගරේ උයන් කෙලියට යන වීදි සංචාරය කරන නගරේ දෙපස හැම වෙලාවෙම ලස්සන ප්‍රියමනාප දේවල් වලින්ම සරසලා තිබුණා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් සුද්ධෝදන රජුරුවත් වයසයිනේ කියලා. වයසට යනවා තමයි. ඒ වයසට යාම ටික ටික සිද්ධ වෙන දෙයක්.
නමුත් ඔබ ඕන තරම් වයසක අය දැන් ඔබේ අම්මා තාත්තා වයසට යනවා. ඔබ ජීවිතේ එදිනෙදා දවසින් දවස අපි කවුරුත් වයසට යනවා තමයි. හැබැයි සමහර වෙලාවල් තියෙනවා සමහර වයෝවෘද්ධ අය එකපාරට සමහර අය දැක්කට පස්සේ ඔබට මේකද සංසාරේ හම්බෝ මෙහෙමනම් ජීවත් වෙන්න ඕනේ මෙහෙමත් දුක් විඳින්න වෙනවදෝ කියලා එකපාරට ජීවිතේ හදවතටම දැනෙන සමහර සිදුවීම් දැකලා සමහර අය කුදු වෙලා ඇට සැකිල්ල වගේ වැහැරිලා දත් ටික වැටිලා හැම සම්පූර්ණයෙන්ම රැලි වැටිලා ඇට සැකිල්ලට ඇලිලා ඇවිද ගන්න බෑ එක තැන මල මුත්‍ර කරගෙන ඊටාම දුක් විඳින වයෝවෘද්ධය ඔබ දැකලා ඇති. සමහර ලාවට සමහරු වචනෙන් නොකියවත් හිතෙන් හරි හිතෙනවා එහෙමයි දැක්කට පස්සේ අම්මෝ මෙහෙමනම් ඉන්න ඕනේ මෙච්චරනම් දුක් විඳගෙන වයසට ගිහිල්ලා ඉන්න ඕනේ මට නම් මෙහෙම ජීවත් වෙන්න ඕනේ කියලා හිතෙනවා සමහර ලාවට. ඔබට එහෙම හිතුණට ඒ කෙනාට එහෙම හිතෙන්නේ කොච්චර වයසට ගියත් මොනතරම් ලෙඩ දුක් රෝග පීඩා හැදුනත් අවිද්‍යාවෙන් වැහිච්ච තණ්හාවෙන් බැඳිච්ච සත්වයාගේ හිතේ ස්වභාවය තමයි තව මොහොතක් තව දවසක් තව දින කීපයක් හරි ජීවත් වෙන්නමයි හිත. ඒක තමයි ජීවිතයේ ස්වභාවය. මේ ජීවිතයට ඇලුම් කරනවා. මේ ඇස කන නාසය දිවකය මනසට සත්වයා තණ්හාවෙන් බැඳෙනවා. මේක අතහැරලා යන්න කැමති නෑ. වචනෙට කියනවා අපි කවුරුත් මැරෙනවා තමයි. ඉතින් ඕන වෙලාවක මේවා දාලා යන්න වෙනවා. මන් නම් ලෑස්ති පිට ඉන්නේ. ඔහොම කියන අය ඕන තරම් ඔබ අහලා ඇති. හැබැයි ලෙඩක් දුකක් වුණාම කෙන්දිරි ගන්නවා, අඬනවා. අනේ මාව බේරගනින්න, අනේ මට මැරෙන්න බෑ. අනේ බුදු ඩොක්ටර් මාව බේරගන්න. ඔබ අහලා ඇති ඕන තරම්. මේ සත්වයාගේ ස්වභාවය තමයි ජීවත් වෙන්න කැමති, මරණයට අකමැති, සැප කැමති, දුකට අකමැති. ඒක තමයි අවිද්‍යාවෙන් වැහිච්ච තණ්හාවෙන් බැඳිච්ච සෑම සත්වයෙකුගේම මානසික ස්වභාවය. සමහර වෙලාවට වයෝවෘද්ධය දැක්කහම සමහරව අහක බලා ගන්න. ඒ ජීවිතයේ යථාර්ථය තමා තුළින් දකින්න කැමති නැහැ. ලෙඩෙක් ඔබ දකින්න සමහරු පන පිටින් තුවාල හැදිලා කුණු වෙලා ඊටාම වේදනාව විඳින රෝගී අය දැක්කට පස්සේ සමහරු බලන්නවත් බයයි. හම්බෝ සංසාරේ කියලා අහක බලා ගන්න. හිත කැමති නෑ මටත් මෙහෙම වෙනව නේද කියලා හිතන්න කැමති නෑ. බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුලින් අපිට පෙන්වුවේ වයසට ගිය කෙනෙක් දැක්කට පස්සේ හිතන්න මමත් වයසට යන කෙනෙක්. අද මම මෙහෙම හිටියට සමහරලාට ඔබ තරුණ කෙනෙක් වෙන්න පුළුවන්, මැදි වයස කෙනෙක් වෙන්න පුළුවන්. මේ බණහන ඔබ වයසට ගියත් ඔබට යන්තම් ඔබේ වැඩ කටයුතු කරගන්න පුළුවන් මට්ටමේ කෙනෙක් වෙන්න පුළුවන්. ඊටත් වඩා අසරණ ලෙඩ වෙච්ච වයසට ගිය කෙනෙක් දැක්කාම හිතන්න මමත් කවදා කොතන කොයි මොහොතේ හෝ ඔය ස්වභාවයට පත් වෙනවාමයි. මං වයසට යන කෙනෙක්. ඒක හිතන්න. ලෙඩෙක් දැක්කට පස්සේ හිතන්න හම්බෝ මෙහෙමනම් ඕනේ නැහැ කියලා හිතන්න එපා. මමත් ලෙඩ වෙන කෙනෙක්. මම ලෙඩවීමේ ස්වභාවය ඉක්මවා ගිය කෙනෙක් නෙවෙයි. ලෙඩ වෙන ශරීරයක් දරාගෙන ඉන්න කෙනෙක්. කවදා කොතන කොයි මොහොතේ මොන විදිහේ ලෙඩ රෝග වලට මං ගොදුරු වෙයිද දන්නේ. මේක තමයි ජීවිතයේ යථා ස්වභාවය කියලා තමා තුලින් මේ ධර්මයේ ඕපනයිකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ ධර්මයේ තමා තුලින් බලන්න ඕපනයිකෝ තමා තුලින් ගලපලා බලන්න. ඊළඟට මරණයක් මලමිනියක්. දැන් බොහෝ වෙලාවට මෘත ශරීරයක් තුලින් පවා අපි ඒකේ යථා ස්වභාවය දකින්න කැමති නැහැ. දැන් ඔබ සාමාන්‍ය බලන්න කෙනෙක් මැරුණාට පස්සේ ඒ මෘත ශරීරය ඉක්මනට එම්බාම් කරන්නේ මොකද? ඒ කුණු වෙන එක නවත්ත ගන්න. පණුව ගහන එක, කුණු වෙන එක, ඉදිමෙන එක නවත්තලා දවස් කීපයක් හරි S2 දකින්න කැමති ලස්සනට. යම් විකෘතිතාවය සමහරට මැරෙනකොට ඇස් ඇරිලා, කට ඇද වෙලා, කෑ ගහගෙන කට ඇරිලා පණ ගිහින් තිබුණා නම් ඒවා ඉක්මනට හදනවා. ඒවා හදලා
මේකප් කරලා මලමිනී එම්බාම් කරලා මේකප් කරලා සමහරට ජීවිතේට මේකප් එකක් දාපු නැති කෙනෙක් වෙන්න පුළුවන්. මූණේ නොයේ කාලේපන ගාලා හදලා ඒ මූණ ලස්සනට හදන්න ලොකු උත්සාහයක් ගන්න. අර මැරිච්ච මලකුණ දිහා පවා බලන ඥාතීන් දකින්න කැමති එයා ලස්සනට ඉන්නවා. එයා hina වීගෙන වගේ ඉන්නවා. එතකොට ඒ විදිහට සමහරට කොණ්ඩේ ඩයි කරලා රැවුල ගානට කපලා අර මැරිච්ච මෘත ශරීරේ පවා මූණේ පවුඩර් ගාලා නොයෙක් විදිහේ මේකප් වර්ග ගාලා පරණ පින්තූර හරි බලාගෙන ඒ මූණ ඒ විදිහටම හදන්න උත්සාහයක් ගන්න. සමහරවිට ඇක්සිඩන්ට් එකක් වෙලා මූණ තුවාල වෙලා මූණ තැලිලා මැරිච්ච කෙනෙක් වෙන්න පුළුවන්. ඒ මූණ ඒ විදිහටම තිබ්බ විදිහට හදන්න කොච්චර උත්සාහයක් ගන්නවද? කවුරුත් කැමති නෑ යථාර්ථය දකින්න. සමහර වෙලාවට බෝම්බ එකකින් වෙන්න පුළුවන් මූණට වෙච්ච හානියක් ඇක්සිඩන්ට් එකක් මූණ හදන්න බැයි නම් ඒ විකෘති ස්වරූපයෙන්වත් මේක නේද ජීවිතයේ ස්වභාවය කියලා බලන්න කැමති නෑ. එක්ක මූණ වහනවා ඒ කෑල්ල විතරක්. එක්ක පෙට්ටිය සීල් කරනවා. ඇයි යථාර්ථය දකින්න කැමති නෑ. එතකොට මෘත ශරීරයක් තුලින් පවා මටත් මේක මේ ඉරණම අත් වෙනවා නේද? මගේ කයත් මේ වගේ ස්වභාවයෙන් යුක්තයි නේද කියන එක අපි දකින්නට වඩා අපි එතනත් අවිද්‍යාව තුල ඒක සරසලා ලස්සනට ටයිකෝට් අන්දලා ඒ මෘත ශරීරේ පවා සමහර වටේට මල් තියලා ලයිට් දාලා තොරන් වගේ හදලා ඒ විදිහට තමයි ඒක දකින්න කැමති. එතකොට ජීවිතයේ යථාර්ථය අපි තුලින් අපි බලන්න මහල්ලෙක් තුලින් වේවා ලෙඩෙක් තුලින් වේවා මෘත ශරීරයක් තුලින් වේවා ජීවිතයේ යථාර්ථය තමා තුලින් ගලප ගන්න අපි කවුරුත් කැමති නැහැ. දැන් බලන්න මලගෙදරකට ගිය කෙනෙක් ඔබේ ඥාතියෙක් වෙන්න පුළුවන් යාළුවෙක් වෙන්න පුළුවන් ඔබේ ළඟම හිතවතෙක් නොවුණත් සාමාන්‍යයෙන් අපි මේ කතා කරන කාරණා බොහෝ වෙලාවට ඔබේම ළඟම ඥාතියෙක් නම් ඔබට ඒ ඥාතිය තුලින් ඒ මෘත ශරීරය දකින්නකොට සිහි වෙන වාරයක් පාසා විශාල දුකක් පිය විප්පයෝගෝ දුක ඇති වෙනවා. එතකොට එවැනි තත්වයක් තුල ධර්මයේ සිහි කරලා තමාට ගලපමින් හිත හදා ගන්නවා කියන එක හිත වඩපු හිත දියුණු කරපු කාලයක් ධර්මයේ පුරුදු කරපු ධර්මයේ ගැන වැටහීමක් තුල ජීවත් වෙච්ච කෙනෙකුට ඇරෙන්න සාමාන්‍ය කෙනෙකුට පුළුවන් කමක් නැහැ. නමුත් ඔබ හිතන්න ඔබත් එක්ක ඒ තරම් ලොකු සම්බන්ධයක් නැති ටිකක් ඈත ඥාතියෙක් ඈතින් හිටපු යාළුවෙක් එක්ක ඔබේ හිතවතෙක් ගෙවෙන ඥාති සම්බන්ධයක් මත ඔබ එවැනි මලමිනියක් කාගේ හරි මලගෙදරකට මෘත ශරීරයක් බලන්න එවැනි ආදාහන උත්සවයකට ඔබ සම්බන්ධ වුණා කියලා හිතන්න. හැබැයි ඒත් අර ආපු පිරිස ඒ දිහා බලලා තමා තුලින් කවුරුත් ගලපලා බලන්නේ. බොහෝ වෙලාවට වෙන වෙන ඕපදූප කතා කර කර hina වෙවි විස්තර කිය කතා වෙවි කොහොමද ඔයා කීයට දාවේ කවද්ද ආවේ දැන් මොකද කරන්නේ? මේ වගේ වෙන වෙන අරමුණු ඔස්සේ යවෙනවා මිසක් අර මෘත ශරීරය තමා තුලින් ගලපලා මටත් මෙහෙම වෙනවා නේද කියලා බොහෝ වෙලාවට කෙනෙක් හිතන්නේ නැහැ. පින්වතුනේ ජීවිතයේ යථා ස්වභාවය මෙනෙහි කරන්න නම් දැන් බලන්න අපේ බෝසතාණන් වහන්සේ චන්න ඇමතියා සමග උයන් කෙලියට යන අතරතුර ඉස්ලාම මහල්ලෙක් කීවට ඊ타ත්ම කෘෂ වෙලා ශරීරේ වැහැරිලා කුදු වෙච්ච හමෝ මෙහෙමත් වයසට ගියා ඉන්නවද කියලා හිතන විදිහේ මහල්ලෙක් දකින්න. ඒ දැකපු ගමන් බෝසතාණන් වහන්සේගේ සංසාර පුරුද්ද සසර ප්‍රඥාව වඩලා නුවණ වඩපු සංසාර පුරුද්ද ඇති හිතක් ඇති බෝසතාණන් වහන්සේ චන්නගෙන් අහනවා චන්න ඔහම නවතින්න. මේ කවුද? ඒ වෙලාවේ චන්න විස්තර කරලා දෙනවා ඔය තමයි වයසට ගිය අය. එතකොට මමත් වයසට යනවද? ඔව්. මගේ පියත් තවත් වයසට යනවා. ඔව් මමත් එහෙමයි. ඒ වෙලාව විමසන්න පටන් ගත්තා වයසට යාමත් සමග තරුණකම අවසන් වෙනවා. මම මගේ ඥාතීන් මේ චන්න හිතවත් අය මේ හැමෝම වයසට යනවා.
එහෙමනම් මොකද්ද මේ ජීවිතේ? වයසට යාම සමගම තරුණකම අවසන් වෙලා වැහැරිලා මේ වගේ දුක් විඳින මට්ටමට පත් වෙනවා නම් මොකක්ද මේ ජීවිතේ අර්ථය කියලා අන්න ඒ දකින සිදුවීම තුලින් ජීවිතයේ යථා ස්වභාවය විමසගෙන ගියා. ඒ විමසද්දී අර උයන් කෙලියට ගිහිල්ලා විනෝද උයනට යන අදහස හිතෙන් දුරු වුණා. අපි රතේ හරවගෙන ආපහු යමු කියලා ආපහු ගියා. ඒ ගැනම විමසන්න පටන් ගත්ත ජීවිතයේ යථා ස්වභාවය. ඊට පස්සේ ආයි කාලයකට පස්සේ දින ගණනාවකට පස්සේ නැවතත් උයන් කෙලියට යනකොට පින්වතුනි මේ සතර පෙරනිමිති දැකීම අංගුත්තර නිකායේ සඳහන් වෙනවා සක්‍ර දෙවියන්ගේ මැදිහත් වීමෙන් සක්‍ර දෙවියන්ගේ බලපෑමෙන් සතර පෙරනිමිති දේවතාවුරු මැදිහත් වෙලා පේන සැලැස්සුවක්. එතකොට එවැනි සැබෑම විදිහේ කලකිරෙන මට්ටමේ ජීවිතයේ යථා ස්වභාවය වැටහෙන විදිහේ මහල්ලෙක් ලෙඩවෙච්ච තාම වේදනාව විඳින ලෙඩෙක් මෘත ශරීරයක් ශ්‍රමණ රූපයක් සක්‍ර දෙවියන්ගේ මැදිහත් වීමෙන් තමයි මේවා පේන සැලැස්සුයි. ලෙඩෙක්ව දැක්කට පස්සෙත් ආයාට ලෙඩ හැදුනට අපිට ඉතින් තාම නෑනේ කියලා එහෙම හිතන්නේ. අන්න බෝසතාණන් වහන්සේ සාමාන්‍ය කෙලෙස් සහිත කෙනා ලෙඩෙක් බලන්න ගියත් ඔබ ඕන තරම් ස්පිරිතාලවලට ගිහිල්ලා ඇති ලෙඩ බලන්න. ඔබේම ඥාතියෙක් වෙන්න පුළුවන්, යාළුවෙක් හිතවතෙක් වෙන්න පුළුවන්, රෝහලකට ගිය වෙලාවක වෙන්න පුළුවන්. සමහරු හරි බයයි ලෙඩෙක් දිහා බලන්න. හම්බෝ මෙහෙමනම් ඕනේ ඉක්මනට යන්යන් කියලා සමහර අය ලෙඩෙක් බලන්න ගියත් කටු ගහන තව කෙනෙකුට බෙහෙතක් විදිනකොට කටු ගහනකොට සේලයින් දෙනකොට තමන්ට ඒ වේදනාව දැනෙනවා බලන්නවත් කැමති නෑ. හම්බෝ මට නම් බෑ යන් කියලා යනවා. එතකොට බලන්න මේ හිතේ ස්වභාවය හිත කැමති නෑ ඒක පිළිගන්න. මේ ඉරණම මටත් අත් වෙනවා නේද කියලා තමා තුලින් දකින්න කැමති නෑ. බෝසතාණන් වහන්සේ දා ලෙඩෙක්ව දැක්කට පස්සේ විමසන්න පටන් ගත්ත මේ කවුද? මටත් මේ ඉරණම අත් වෙනවද? චන්න ඔබටත් මෙහෙම වෙනවද? මගේ පියාණන් මේ ඥාතීන් මාලිගාවේ අනිත් අය ඒ හැමෝම ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්තද? එහෙමනම් ලෙඩවීමත් සමග නිරෝගිකම අවසන් වෙලා යනවා. මොකද්ද මේ ජීවිතයේ අර්ථය? චන්න ආපසු හරවන්න මාලිගාවට ආයෙමත් හැරිලා මාලිගාවට ගියා. එදා ඒ ගැනම නුවණින් විමසන්න පටන් ගත්තා. ඊළඟට ආයෙත් දින කීපයකට පස්සේ තමයි මෘත ශරීරයක් මිනිස්සු අඬාගෙන වැළපීගෙන මැරිච්ච කෙනෙකුගේ මලකුණක් උස්සගෙන යනවා දකින්නේ. එදා ඒ සිදුවීමත් එක්කම මේ කවුද මේ මොනව වෙලාද? මටත් මෙහෙම වෙනවද? මගේ පියාණන්ට ඔබටත් එහෙම වෙනවද? මරණය සමග ජීවිතය අවසන් වෙනවා නම් මොකක්ද මේ ජීවිතයේ අර්ථය? අන්න බලන්න විමසපු හැටි. වයසට යාමත් සමග තරුණකම අවසන් වෙනවා. ලෙඩවීමත් සමග ජීවිතයේ නිරෝගිකම අවසන් වෙලා යනවා. මරණයත් සමග ජීවිතයේම අවසන් වෙලා යනවා. මොකක්ද මේ ජීවිතයේ අර්ථය? ලෙඩවීමකින් තොර, වයසට යාමකින් තොර, මරණයකින් තොරව විමුක්තියක් හොයාගෙන යා යුතුයි කියන අදහස අන්න හිතට කාවැදුණා. එතකොට පින්වතුනි අපි මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ අපි බණ අහනවා තමයි. බණ පොත්පත් කියවලා ඕන තරම් බණ අහලා ඇති. හැබැයි ඒ බණ ටික අහනකොට ඒ කරුණු ආසාවෙන් හිත පිහිටවාගෙන ධර්ම කරුණු ධර්ම වචන ගැලපීමත් තුළ ධර්ම කතා තුළ තියෙන යම් රසයක් තුළ අහගෙන හිටියට ඒ ධර්මයේ තමා තුළින් විමසන්නේ නැත්නම් ඔබට මේ ධර්මය අවබෝධ කරගන්න බොහෝ කාලයක් ගත වෙන්න පුළුවන්. අතට ලැබිච්ච අවස්ථාව අහිමි වෙවි යන්න පුළුවන්. ධර්ම අවබෝධයට තියෙන අවස්ථාව. ඒ නිසා ධර්මය අවබෝධ කර ගැනීම පිණිස බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මහණෙනි යෝනිසෝ මනසිකාරයේ තරම් නුවණින් විමසීම තරම් ධර්මාවබෝධයේ පිණිස උපකාර වෙන වෙනත් දෙයක් බුදුරජාණන් වහන්සේ බුදු ඇසින්වත් දකින්නේ. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ අහන ධර්මය තමා තුළින් ගලපා තමන්ගේ ජීවිතය තුළින් විමසා බැලීමේ දක්ෂතාව.
අන්නේ දක්ෂතාවය තමා තුළ වර්ධනය කරගන්න දියුණු කරගන්න ඔබ දක්ෂ වෙන්නට ඕන. ඒ කාරණේ තවත් ගැඹුරින් අපි කතා කරොත් දැන් ධර්මයේ තුල අපිට උගන්වනවා ඇස අනිත්‍යයි. කන අනිත්‍යයි. අනිත්‍ය නිසානේ ලෙඩ වෙන්නේ. අනිත්‍ය නිසා වයසට යන්නේ. අනිත්‍ය නිසායි මැරි යන්නේ. දැන් අපි ආයතන 6 පැත්තෙන් මේ ධර්මය යම් මට්ටමකට තේරුම් ගන්න අද දවසේ අද මේ පුන් පොහොව දවසේ යම් උත්සාහයක් ගමු. ඔබ මම මේ බණහන අපි කාටත් ඇස කන නාසය දිව ශරීරයේ මනස ආයතන 6ක් තියෙනවා. මේවා තමයි අපිට ඉපදුනේ. ආයතනානම් පටිලාභෝ. අපි ඉපදුනා කියලා දැන් පුංචි දරුවෙක් උපදිනවා මව කුසේ. අනේ හරි ලස්සනයි අම්මා වගේ තාත්තා වගේ කියලා අපි අර දරුවා තුලින් දකින්නේ යථාර්ථය නෙමෙයි. ඒ දරුවා මව කුසේ විඳපු දුක අඩාගෙන කෑ ගහගෙන දරුවෙක් උපදිනකොට ඒ දරුවගේ වේදනාව පුංචි දරුවෙක් විඳින දුක අපි දකින්නේ දරුවගේ ඉපදීමත් එක්ක විශාල සතුටක් ලබන. ඒ දරුවා දිහා බලලා ඒ දරුවට ඉපදුනේ ඇස් දෙකක්, කන් දෙක, නාසය, දිව, ශරීරයේ මනස. බිත්තරයක් ඇතුලෙන් ඉපදිච්ච සතෙක් වේවා. මව කුසකින් ඉපදිච්ච මිනිසෙක් සතෙක් වේවා. ඕපපාතිකව ඉපදිච්ච කෙනෙක් වේවා. සියුම් ශරීරයක් තුල වේවා. තෙත් පරිසරයකින් ඉපදිච්ච කෙනෙක් වේවා. මේ ලෝකේ අණ්ඩජ ජලාබුජ සංසේජජ ඕපපාතික මේ මොන ක්‍රමෙන් ඉපදුනත් උපදින්නේ ආයතන 6ක්. ඇස කන නාසය දිව කය මනස. ලෙඩ වෙන්නෙත් ඕවමයි. ඇස ලෙඩ වෙනවා. කොච්චර ඇහි ලෙඩ රෝග හට ගන්නවා. කනේ රෝග ඇති වෙනවා. කන් ඇහෙන්නේ නැතුව යනවා. කනේ තුවාල ඇති වෙනවා. කන් ඇතුලේ ගෙඩියෙනවා. කන ඔපරේෂන් කරනවා සමහරු. නොයේක් විදිහට කන් වල රෝග හට ගන්නවා. නාසයේ ලෙඩ රෝග හට ගන්නවා. දිවේ හට ගන්නවා. සමහරුන්ගේ දිවේ පිළිකා, මුඛ පිළිකා, රස නොදැනෙන මට්ටමටම දිව තුවාල වෙලා ජරා ජීර්ණ වෙලා සමහරුන්ගේ දිව ඔපරේෂන් කළ සමහරට කපලා අයින් කරනවා. උගුරෙන් බටයක් දාලා කෑම ටික එතනින් යවනවා. ඊළඟට මේ ශරීරේ හැමේ කොච්චරනම් කොටසෙන් කොටස මස්වල නහරවැල් වල වකුගඩු පෙනහළු හදවත අක්මාව කොටසෙන් කොටස ගත්තොත් මොන තරම් ලෙඩ රෝග හටගන්න ශරීරයක්ද. එතකොට මේ ශරීරයේ යථා ස්වභාවය ඇස කන නාසය දිව කය මනස. වයසට යන්නෙත් මේවමයි. ලෙඩ වෙන්නෙත් මේ ආයතන 6මයි. මැරී යන්නෙත් වෙන දෙයක් නෙමෙයි. සමහරට ජීවත් වෙලා ඉන්නේ නැද්දි ඇස මැරී යනවා. ඇස් පේන්නේ නැතුව යනවා. කන් ඇහෙන්නෙම නැතුව යනවා. ගඳ සුවඳ නොදැනෙන මට්ටමට නාසය ජරා ජීර්ණ වෙනවා. දිව කය ශරීරයේ සමහරට කොටසෙන් කොටස. සමහරට පැත්තක් පණ නැහැ. පැත්තක තුවාල හැදිලා ඉනෙන් පල්ලෙහා පණ නැහැ. එක්ක සොසුම්නාවට වෙච්ච හානිය. එතකොට මේ විදිහට කොටසින් කොටස නොයේක් විදිහට මේ ශරීරයේ ලෙඩ වෙනවා, වයසට යනවා, ජරාවට පත් වෙනවා, මැරි යනවා. මේ අතහැරලා යන්න මරණී කියන්නේ ඒකයි. විඥානයේ මේ ශරීරය අතහැරලා බැහැර වෙනවා. වැඩකට ගන්න බැරි දර කඩක් දිරලා කුණු වෙලා යනවා වගේ ඊට පස්සේ මේ කය ඒ වැටිච්ච තැනම දිරලා කුණු වෙලා පස් වෙලා යනවා. මරණය කියන්නේ මේ ආයතනයන්ගේ බිඳී යාම. ශරීරය අතහැරලා විඥානේ බැහැරවීම. එතකොට මේ යථා ස්වභාවයේ ජීවිතයේ තුලින් ඔබ බණ අහනවා, කාලයක් තිස්සේ බණ අහලා ඇති. අද පුන් පොහෝ දවසේ හෝ ඔබ ඔබේ ජීවිතයේ තුලින් මේ කාරණා විමසන්. මමත් ලෙඩ වෙන ශරීරයක් ඇතුව ජීවත් වෙන කෙනෙක්. මමත් වයසට යන ශරීරයක් දරාගෙන ජීවත් වෙන කෙනෙක්. මමත් මරණය උරුම කරගත්ත ශරීරයක් දරාගෙන ජීවත් වෙන කෙනෙක්. මේ ජීවිතයේ යථා ස්වභාවය මේකයි. පින්වතුනි, ජාතිපි දුක්ඛං, ඉපදීම දුකක්. ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං. වයසට යාම දුකක්, ලෙඩ රෝග හැදීම දුකක්, මරණයේ දුකක්, අප්පියේහි සම්පයෝගෝ දුක්, අප්‍රියන් එක්ක එකතු වීම දුකක්, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, ප්‍රියයන් අපේ හිතයිසීන් වෙන්වීම දුකක්. යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛ, යමක් කැමති දේ නොලැබීම දුකක්.
වයසට යන්න නැතුව ඉන්න කැමති, ලෙඩ නොවී ඉන්න කැමති, මැරෙන්නේ නැතුව ජීවත් වෙන්න කොච්චර උත්සාහ කරනවද? නමුත් කැමති දේ ලැබෙන්නේ නැහැ. කැමති වූ පමණින් ලබන්න බෑ. මගේ දේවල් මෙසේ වේවා මෙසේ නොවේවා කියලා ලබන්න බෑ. අනාත්මයි. ආත්මික ස්වභාවයක් නැහැ. එතකොට මෙන්න මේ යථා ස්වභාවය ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස ආයතන හය තුලින්ම ජීවිතයේ වයසට යෑම, ලෙඩවීම, මරණය නිතර නුවණින් විමසමින් ජීවිතයේ යථා ස්වභාවය දකින්න. ඒ ආයතන හය තුල හටගන්න පංච උපාදානස්කන්ධය විමසලා බලන්න. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. මේ දුක කියලා කියන කාරණේ සංක්ෂේපයෙන් ගත්තොත්, හකුලෝලා ගත්තොත් පංච උපාදානස්කන්ධයයි මේ දුක. ඒ පංච උපාදානස්කන්ධයේ අවිද්‍යාව, තණ්හාව නිසා ආයෙමත් උපතක් හොයාගෙන යනවා. මේ ශරීරය අතහැරෙනකොට තව කොහේ හරි ගිහිලා බැස ගන්න. තණ්හාව නිසයි ඇදිලා යන්නේ. තණ්හා පච්චය උපාදානං, උපාදාන පච්චය භව, භව පච්චය ජාති, ජාති පච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. ආයෙමත් ඒ විඥානේ කොහේ ගිහිල්ලා උපතකට බැසගත්තත්, ඒ ලැබිච්ච උපතත් ආයෙමත් ලෙඩ වෙනවා, වයසට යනවා, ජරාවට පත් වෙනවා, මරණය උරුම කරගන්න. අවිද්‍යාවයි තණ්හාවයි නැති වෙච්ච තැන අන්න පහන් සිලක් නිවිලා යනවා වගේ එතනම නිරුද්ධ වෙනවා විඥානේ. ආය උපතක් හොයාගෙන ගිහිල්ලා තව කොහෙවත් බැසගන්නේ නැහැ. අවිද්‍යාව නිරුද්ධ වීමෙන් තණ්හාව නිරුද්ධ වෙනවා කියන්නේ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ. තණ්හාව නිරුද්ධ වෙනකොට බැඳී යාම නිරුද්ධ වෙනවා. උපාදාන නිරෝධා භව නිරෝධෝ. බැඳී යාම නිරුද්ධ වෙනකොට විපාක පිණිස කර්ම හැදෙන එක නිරුද්ධ වෙනවා. භව නිරෝධා ජාති නිරෝධෝ. විපාක පිණිස කර්ම සකස් වීම නිරුද්ධ නම් ඉපදීම නිරුද්ධයි. ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා නිරුද්ධಂತಿ. පින්වතුනි, නිවන කියලා කියන්නේ තණ්හාව ෂේ කිරීම. දැන් බොහෝ වෙලාවට මේ නිවන කියන වචනය අපි නිතර අහනවා. අනේ කොහොම හරි නිවන් දකින්න ඕනේ. නිවන් දකින්න එක තමයි. දැන් කෙනෙකුට මේ වචන වලින් හිතෙන නිවන කියන්නේ 아무තු දකින්න දෙයක්, පේන දෙයක්. යන තැනක් ගිහිල්ලා නිවනට යන්න ඕනේ, නිකන් ගමනක් යනවා වගේ යන්න තියෙන තැන. ඒ වගේ එක එක අදහසින් සමහර විට භාවනා කරනවා එකපාර පහළ වෙන දෙයක්. පින්වතුනි, තණ්හාව ෂේ කිරීම කියන්නේ සාක්ෂාත් කරගත යුතු දෙයක්, ළඟා කරගත යුතු දෙයක්. තණ්හක්ඛයෝ රාද නිබ්බාන. නිවන කියන්නේ තණ්හාව ෂේ කිරීම. මේ චතුරාර්ය සත්‍යයේ ආර්ය සත්‍ය හතරට වෙන වෙනම කෘත්‍ය හතරක් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වනවා. දුක කියන්නේ අවබෝධ කරගත යුතු දෙයක්. ඒ තමයි දුකේ කෘත්‍ය. තණ්හාව කියන්නේ දුකේ හට ගැනීම කියන්නේ ප්‍රහාණය කළ යුතු දෙයක්. ඒ තමයි දුක්ඛ සමුදය කෘත්‍ය. ප්‍රහාණය කරන්නට ඕන තණ්හාව. නිවන කියන්නේ සාක්ෂාත් කරන්න තියෙන දෙයක්. තණ්හාව නැතිවීම සාක්ෂාත් කළ යුතුයි. ඒ පිණිස මාර්ගයක් බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. සීල, සමාධි, ප්‍රඥා වලින් යුක්ත මාර්ගය. ඒ මාර්ගයේ වැඩි යුතු මාර්ගය. සීලය වැඩි යුතුයි, වැඩි දියුණු කරගත යුතුයි. සමාධිය වැඩි යුතුයි, ප්‍රඥාව වැඩි යුතුයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. මේ දුකෙන් නිදහස් වෙන මාර්ගය. ඒක වැඩි යුතු දෙයක්. ඒ නිසා මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ ඔන්න ඔය කියන කාරණා ඔබ තේරුම් අරගෙන අද මේ පුන් පොහෝ දවසේ තමන්ගේ ජීවිතය තුළින් ධර්මය දකින්න උත්සාහයක් ගන්න. පින්වතුනි, තවමත් ඔබට අවස්ථාව තියෙනවා. ඔබ ලෝකයේ දිහා බැලුවොත් හැම තැනම මිනිස්සු අවිද්‍යාවෙන්, තණ්හාවෙන් වෙලිලා ද්වේෂය, වෛරය, කේන්තිය, ඉරිසියාව, යුද්ධ, ආරවුල්, ගැටුම්, විපත් පිරිච්ච ලෝකයක්. ලෝකයේ සමහර රටවල් දිහා ගත්තත් රටවල් අතර ආරවුල්, යුද්ධ, මිනිස්සු අන්ත අසරණ වෙලා. ආගම් අනුව ගත්තත් සමහර තැන්වල එකම ආගම දෙපැත්තට බෙදිලා මරා ගන්න. එකම ආගමික විශ්වාස. නමුත් ඔවුන්
යුද්ධ කරගන්නවා මරාගන්න. ජාති අනුව ගත්තත් ලෝකෙ කුල ගම්නියම් ගම් මතවාද පක්ෂ විපක්ෂ හැම තැනම එහෙම තමයි. ලෝකයේ විපත් බහුල කාලයක්. ඒ නිසා අපිට ලෝකයා වෙනස් අපි හිතනවනේ මෙහෙම වෙනවනම් කොච්චර දෙයක්ද. මේ මිනිස්සු යහපත් වෙනවනම් කොච්චර හොඳද. මේ රට යහපත් වෙනවනම් කොච්චර හොඳද. මේ මිනිස්සු මේ විදිහට වෙනවනම් කොච්චර හොඳද අපි හිතනවා. හැබැයි මතක තියාගන්න අපිට අපි හිතුවට මෙසේ වේවා මෙසේ නොඒවා කියලා අපිට එහෙම පාලනය කරන්න පුළුවන්කමක් නෑ. ඔබ ඔබේ හිත දමනය කරන්න. ඔබ පුළුවන් තරම් උත්සාහයෙන් වීරියෙන් ඔබ පාලනය කරගන්න උත්සාහයක් ගන්න. ඒකත් ලේසි දෙයක් නෙමෙයි. බාහිර පාලනය කළ බාහිර දේවල් පාලනයට නතු කරගන්න පුළුවන් වගේ පෙවුනට අඩුගානේ ඔබට ඔබේ හිතවත් දමනය කරගෙන ඔබට ඔබේ ජීවිතේවත් ඔබේ පාලනයකට අරගෙන ඔබේ හිතවත් රැකගන්නවා කියන එක ලේසිද කියලා බලන්න. හිත කෙලෙසුන්ගෙන් යටපත් වෙච්ච වෙලාවක රාග ද්වේෂ මෝහ කේන්තිය වෛරය ඉරිසියාව කුහකකම් මේවැන් හිත යටපත් වෙලා කෙලෙසුන්ගෙන් බලවත් වෙච්ච වෙලාවක ඔබට ඉවසනවා කියන එක කෙලෙස් යටපත් කරගන්නවා කියන එක හිත දමනය කරගන්නවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. සමහරු අනතුර පෙනි කෙලෙස් නිසා අනතුරේ වැටෙනවා. කෙනෙක් කොච්චර කිව්වත් ඕක කරන්න එපා මෙහෙම වෙයි. ඔබ අනතුරේ වැටෙයි. ඔබට හිරේ යන්න වෙයි. ඔබට විශාල විපතකට පත්වෙයි. මේ දේ කරන්න එපා කියලා කිව්වත් හිත ද්වේෂයෙන් වෛරයෙන් කේන්තියෙන් කෙලෙසුන්ගෙන් යටපත් වුණාට පස්සේ ඕන දෙයක් වෙච්ච දෙයි. මොනවා වුණත් කමක් නෑ මැරුණත් කමක් නෑ කියලා හිතලා මිනිස්සු අර අනතුරටම පනිනවා. විපතම බදාගන්න. ඒ තමයි කෙලෙසුන්ගෙන් ආතුර වෙච්ච කෙලෙසුන්ගෙන් පීඩාවට පත්වෙච්ච මනසේ ස්වභාවය. ඒ නිසා පින්වතුනි හිත දිහා කවුරුත් එන්නේ නැහැ ඔබ බේරගන්න. නතම් මාතා පිතා කෛරා අම්මා තාත්තට ඔබ සංසාරයෙන් බේරගන්න බෑ. සතර අපායෙන් බේරගන්න බෑ. අඤ්ඤේ වාපිත ඥාතකා ඔබේ නෑදෑයන්ට ඥාතීන්ට යාළුවන්ට ඔබ සතර අපායෙන් බේරන්න බෑ. සංසාරයෙන් බේරගන්න බෑ. සම්මා පනීහිතං චිත්තං තමන් උත්සාහයෙන් වීරියෙන් ධර්මයේ දියුණු කරගත්තොත් සේයසෝනම් තතෝ කරෝ ධර්මයෙන් ඔබ ශ්‍රේෂ්ඨත්වයට කරා යන ඔබමයි මේක කරගන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන තුම්හි කිච්ඡං ආතප්පං මහණෙනි ඔබමයි මේ දේ කළ යුත්තේ. බාහිර කෙනෙක් නෙමෙයි ඔබ විසින්මයි කළ යුත්තේ. අක්ඛාතාරෝ තථාගතා බුදුරජාණන් වහන්සේලා කරන්නේ මඟ පෙන්නනවා පාර පෙන්නනවා යහපත් මඟ කියලා දෙනවා විතරයි. බලෙන් එක් කියන්න පුළුවන්කමක් නැහැ. මාර්ගය කියලා දෙනවා මෙන්න මේකයි යහපත මෙයයි අයහපත. මේක කුසලය මේක අකුසලය. මේ පාරේ ගියොත් සුගතිගාමී වෙන්න පුළුවන්. මේ පාරේ ගියොත් නිවන කරා යන්න පුළුවන්. මෙන්න මේ පාරේ ගියොත් සතර අපායෙන් මිදෙන්න පුළුවන්. මේ තමයි සෝවාන් වෙන මාර්ගය. මේ තමයි සකදාගාමී වෙන මාර්ගය. මේ තමයි අනාගාමී ඵලය ලබන මාර්ගය. මේ තමයි රහත් වෙන මාර්ගය. මේ තමයි තමන්ව ආරක්ෂා කරගන්න මාර්ගය. හැබැයි මේ මාර්ග ගියොත් ඔබ නිරේ තිරිසන් ලෝකේ പ്രേත ලෝකේ සතර අපායේ වැටෙන මහා දුකකට වැටෙන මාර්ගය කියලා මඟ කියලා දෙන්න පුළුවන්. ඒ මාර්ගය යනවද නැද්ද කියන එක ඔබ සතු දෙයක්. තුම්හි කිච්ඡං ආතප්පං ඔබමයි මේක කළ යුත්තේ. බුදුරජාණන් වහන්සේලා කරන්නේ මඟ පෙන්නනවා පාර පෙන්නනවා විතරයි. අපටත් පුළුවන්කම තියෙන බුදුරජාණන් වහන්සේගේ දේශනා ඇසුරෙන් ඔබට මඟ කියලා දෙන්න විතරයි. බලෙන් එක් කියන්න බෑ. මේ අහන ධර්මයට අනුව නුවණින් විමසනවද නැද්ද? ධර්මයේ තමා තුළින් ගලප ගන්නවද නැද්ද? ඒක තනිකරම ඔබේ දෙයක්. අපිට ශික්ෂාපද ගැන කියලා දෙන්න පුළුවන්. සීලේක පිහිටවන්න සීලේ සමාදන් කරවන්න පුළුවන්. හැබැයි ඒ සමාදන් වෙච්ච ශික්ෂාපද ඇත්තටම ආරක්ෂා කරගන්නවද නැද්ද කියන එක තනිකරම ඔබේ දෙයක්. ඒක ඔබ විසින්ම කළ යුතු දෙයක්. බලෙන් කෙනෙක්ව සීල් රැකවන්න බෑ. කෙනෙකුට බලහත්කාරයෙන් භාවනාව ගැන කියලා දෙන්න පුළුවන්. හැබැයි
භාවනා වැඩීමත් සමාධිය වඩා ගැනීම හිත දියුණු කර ගැනීම තනිකරම තමන්ගේ දෙයක්. මග කියලා දෙන්න පුළුවන් පාර පෙන්නන්න පුළුවන් එච්චරයි. ඒ නිසා අප්‍රමාදී වෙන්න මේ සංසාරය ගැන හිතනවන සතර අපායේ බය දකිනවන බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ සංසාරික සත්වයාට බුදු කෙනෙක් තරම් මේ සංසාරේ භයානකකම අනතුර තේරෙනවා නම් හිස ගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සේනවා වගේ ආයුධයකින් පහරක් කාපු කෙනෙක් තුවාලයක් සනීප කරගන්න වෙහෙසෙනවා වගේ මොන වැඩ තිබුණත් බාහිර වැඩ කටයුතු මොනවා යොදාගෙන මට අරව තියෙනවා මේවා තියෙනවා කී හිටියත් සංසාරේ බය දකින කෙනා ඒ සියල්ල පැත්තක තියලා ධර්මාවබෝධයටම වීරිය වඩනවා. සතර අපායෙන් මිදෙන්නම වීරිය වඩනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඉතින් මේ ලැබිච්ච මනුස්ස ජීවිතය දවසින් දවස මොහොතින් මොහොත ෂණයෙන් ෂණය අපිට අහිමි වෙලා යනවා. කලකෝලහල මැදින් වේවා. ගැටුම් විපත් මැදින් වේවා. ආරවුල් උද්ඝෝෂණ මොන විපත් කරදර මැදින් වේවා ගෙවි ගෙවී යන්නේ දවල් රෑ ගෙවෙන්නේ ඔබේ වටිනා මනුස්ස ජීවිතයයි. බුද්ධ ශාසනයක් මුණ ගැහිච්ච ධර්මය මුණ ගැහිච්ච සුගතිගාමියෝ ලැබිච්ච මනුස්ස ජීවිතයයි මේ දින සති මාස ගෙවි ගෙවී මනුස්සයන්ගේ ජීවිතයේ ජීවත්වෙන්න තියෙන කාලයයි අහිමි වෙලා යන්න. ඒ නිසා ඔබේ ජීවිතයේ රැක ගැනීම තනිකරම ඔබාතේ තියෙන දෙයක්. අප්‍රමාදී වෙන්න. බුදුරජාණන් වහන්සේගේ අවසාන බුද්ධ වචනයත්තයයි. ඒ නිසා ඔබ හැම දෙනාටම අද මේ පුන් පොහෝ දවසේ බක් පුන් පොහෝ දවසේ මේ ධර්මානු ශාසනාව තුළින් ඔබ හැම දෙනාටම අපි ලබා දෙන අවවාදේ ඔබ ඔබව රැකගන්න. ඔබේ හිත ඔබ රැකගන්න. යෝනිසෝ මනසිකාරයක දෙන ජීවිතයේ තමා තුළින් ධර්මය විමසන් ඔබ හැම දෙනාටම අප්‍රමාදීව සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. ධර්ම දේශනාවෙන් රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දිදී අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටමත් ලක්හඬ ගුවන් විදුලියේ ගයාන් දුෂ්‍යන්ත මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාමත් ඔබ හැම දෙනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ තුනුරුවන්ගේ ආශිර්වාදය ඔබ හැම දෙනාටම සැලසේවා. සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න ඔබ හැම දෙනාටම මේ පින ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සදහවතුනි, ඔබ වෙනුවෙන් අද දවසේ ලක්හඬ බුද්ධ රශ්මී පොහෝදා විශේෂ ධර්මානුශාසනාව එලෙසින් පවත්වන්නට යෙදුනේ හොරණ සීල සුවාරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ අනුශාසක දූරන්දර අතිපූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේ. අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම ලැබේවායි සාදු සිත් පෙරදැරිව ප්‍රාර්ථනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සදහැවතුනි, ඔබ එලෙසින් ශ්‍රවණය කළ ඒ උතුම් ධර්මානුශාසනාව සඳහා අද දවසේ
දායකත්වය ගෙන කටයුතු කරන්නට යෙදුනේ පරලෝසපත් සිය ඥාති වර්ගයාට පින්පෙත් අනුමෝදන් කිරීම සහ සුජීවත්ව වාසය කරන සැමට නිදුක් නිරෝගී චිරජීවනය වේවායි අරමුණු පෙරදරි කොටගෙන රයිගම වරාවත්ත අංක 281 B එකදරන නිවසේ පදිංචි බිතානගේ ධනුෂ්කා නිලුක්ෂි මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් ඔවුන්ගේ අරමුණ වී තිබුණේ මීට වසර 4කට පමණ පෙර පරලෝසපත් වූ විතානගේ සුනිල් තිලකරත්න ආදරණීය පියාණන් ඇතුළු වර්ග පරම්පරාගතව පරලෝසපත් වූ සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පින්පෙත් අනුමෝදන් කිරීමත් සුජීවත්ව වාසය කරන ආදරණීය මෑණියන් වන අනෝමා පීරිස් ඇතුළු දෙපාර්ශවයේම දෙමාපියන්ටත් ඥාති වර්ගයාටත් නිදුක් නිරෝගී චිරජීවනයේ වේවායි ප්‍රාර්ථනා කිරීමත් ගෞරවනීය දේශකයන්න් වහන්සේ ඇතුළු ධර්ම ශ්‍රවණය කළ සැමට ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිර්වාණ ශාන්තිය අත්පත් වේවායි ප්‍රාර්ථනා කිරීමත් ඔවුන්ගේ අරමුණු අතර වුණා. ඔවුන්ගේ එසියලු අරමුණු සාක්ෂාත් වේවා. 0.7 366 166 දුරකථන අංකයට කතා කිරීමෙන් හෝ කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවන්හි දායකත්වය ගෙන කටයුතු කරන්නට. එවෙනුවෙන් ඔබට පින් සිත් පහළ වේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.